समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමේහි චත්තාලීසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලීසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කිරීම පිළිබඳව අපේ හිත සකස් කර ගැනීම පිළිබඳව අපි නිබඳව නිරතුරුවම සාකච්ඡා කරනවා. ඉතින් මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ මහා චත්තාලීසාකාර විපස්සනා භාවනාව පිළිබඳව. එහි කඩයිම් ගැන බොහෝ දේවල් කතා කරා. කඩයිම් ගැන කියලා කිව්වේ අපි දන්නවා අනුලෝමික ශාන්තිය කියන එකත් සම්මත්ත නියාමය කියන එකත් මේ දෙක සිද්ධ වෙන්න පංච උපාදානස්කන්ධයේ සම්පූර්ණ නිරෝධය තමයි අනුලෝමික ශාන්තිය කියලා කියන දේ තුලින් අපි උපදවා ගත යුතු සම්මත්ත නියාමය. එතකොට ඒ தත්ත්වයටපත් වෙන්න හේතු වෙන්නේ මේ චත්තාරිසාකාර භාවනාව අපිට ඊ타ත්ම ප්‍රයෝජනවත් වෙන්නේ හිත ශාන්ත භාවයට පත් කරගන්නත් විදර්ශනා අවබෝධය සඳහාත් විදර්ශනාවක් තුලින්ම ඇතිවෙන ශාන්ත භාවයත් හින්දා අනිත් එක අපි හැමදාමත් මතක් කරනවා සාමාන්‍ය ජීවිතයේ තියෙන සැබෑ తত্ত্বය තේරුම් අරගෙන මේ භාවනාව වර්ධනය කරගන්න මුල ඉඳන් එකම සටන් පාඨයක් විදිහට මම එහෙම කියන්නේ කෙලෙස් එක්ක සටන් කරන්න පුළුවන් එකම සටන් පාඨයක් පාවිච්චි කරලා මුල ඉඳන්ම අවසානය දක්වාම ගමන් කරන්න පුළුවන්කම තියෙන සවිශක්තිමත් ගමන යන්න පුළුවන්කම තියෙන භාවනාවක් තමයි චත්තාලීසාකාර භාවනාව තුළින් අපිට ලබා දීලා තියෙන භාවනා කමටහන්. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ මේ ආසන්නයේ කතා කරපු කාරණා හතරක් පිළිබඳව සාරාංශයක් කතා කරන්න. අපි කතා කරා මේ අරිත්තතෝ කියලා කියන මේ නිත්‍යාදීන් හිස් බවත් තුච්ඡතෝ කියලා කියන ඒ කිසිවක් සරු වශයෙන් යහපත් වශයෙන් හොඳ වශයෙන් ගන්න දෙයක් නැති බවත් ශුන්‍යතෝ කියලා කියන මේ ලෝකයේ ආත්ම වශයෙන් ශුන්‍යයි කියන තත්වයත් ඒ වගේම අනත්තතෝ කියලා කියන අනත්තානු පස්සනාවට වැටෙන ආත්ම වශයෙන් ගන්න බෑ කියලා කියන කාරණාවන් කියන මේ කාරණා කීපයම ගැන අපි සාකච්ඡා කරා. ඒ වගේම අපි ඒ හැම එකක්ම වැටුනේ රිත්තතෝ කියන එක, එතකොට තුච්ඡතෝ කියන ඒවා, ශුන්‍යතෝ කියන ඒවා, මේවා රිත්තතෝ කියන ඒවා මේ හැම එකක්ම වැටෙන්නේ අනත්තානුපස්සනාවට. ඉතින් ඒක නිසාවෙන් අපි අනත්තානුපස්සනාව පිළිබඳව තව දුරටත් මේ ඔක්කොම එකට අරගෙන වැඩෙන විදිහට අපි මේ අනාත්ම ලක්ෂණය ගැන තව දුරටත් සාකච්ඡා කළ යුතුයි කියලා අද දවස් අපි සූදානම් වෙන්නේ කෙටියෙන් ඉතා කෙටියෙන් ඒ පිළිබඳව කතා කරන්න මේ කොහොමද මේ හැඟීමට එන්නේ කියලා. මොකද මේකේ සරු දෙයක් විදිහට ගන්න පුළුවන් කම නැහැ. හේතුඵල ධමත් එක්ක කොහොමද මේ අනත්තානුපස්සනාව ගලපගන්නේ කියලා. පින්වත්නි කෙටියෙන්ම මතක් කරගන්න තියෙන දෙයක් තියෙනවා. ඉතාලම කෙටියෙන් මේක මතක් කරගන්න පුළුවන් ශාරීරික සහ කායික දුක් වලට. මොකද මේ හැඟීමයි ප්‍රබල කරගන්න ඕනේ. ඒකින්ද මම මෙහෙම කියන්නේ උපක්‍රමශීලී වෙන්න කියලා. ශාරීරික සහ කායික දුක් වලට අපි කැමති නෑ පොඩ්ඩක්වත්. එතකොට කායික දුකක් හෝ ශාරීරික දුකක් ඇති වෙනකොට අපිට ඒක නවත්ත ගන්න පුළුවන්ද කියලා බලන්න. මේ පමණම ඇති
යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා කියන්නේ ඒකයි. කොහේ හරි තැනක දුකක් ඇති වෙනකොට අපිට පුළුවන් ද ඒක නවත්ත ගන්න. මේ දුක මට එපා, මේක හරියන්නේ නැහැ, මේක ඕනෙම නැහැ කියලා නවත්ත ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ නවත්ත ගන්න බැරි විදිහට නවත්වා ගන්න බැරි විදිහට සිද්ධ වෙන මේ සිද්ධිය, නවත්වා ගන්න බැරි විදිහට සිද්ධ වෙන මේ සිද්ධිය තමයි තියෙන ගැටලුව. හරි? මට පාලනය කරන්න බෑ. දුක් කෙනෙකුට මට පාලනය කරගන්න බෑ. මේ ලෝකයම අපේ වසඟයට ගන්න බෑ කියන එක තදට දැනෙන්න, හොඳට දැනෙන්න කාරණාවක් තමයි මේ දිනවල සිද්ධ වෙමින් තියෙන්නේ. කාටද පුළුවන් උනේ? කාටද පුළුවන් උනේ අපේ වසඟයට ගන්න මේ රෝගය? කොවිඩ් වසංගතය කියන එක අයිති නෑ. සමහර අයට හැදෙනවා, රෝග ලක්ෂණ මතුවෙන්නේවත් නෑ. සමහර අයගේ පරීක්ෂණ දන වෙනවා, හැබැයි රෝග ලක්ෂණවත් නෑ. සමහර අයට හදිස්සියේම රෝග ලක්ෂණ මතුවෙලා මිය පරලෝ යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ලෝකයක් එකතු වෙලා උත්සාහ කරනවා මේක සම්පූර්ණයෙන් මැඩපවත්වන්න. කාටවත් බෑ. මේක තුලින් අපිට දැනිච්ච තේරිච්ච ස්වභාවයන් තියෙනවා කීපයක්ම හරියට බැලුවොත්. මේ ලෝකය ගැන අපිට දැනෙන්න ඕන. පරිස්සම් වෙන එක ඇත්ත. නමුත් කොච්චර පරිස්සම් වුණත් පරිස්සම් වෙන මිනිසුන්ටත් සමහර පරිස්සම් වෙන අයට පරිස්සම් වීම ලොකු දෙයක් නැති කරගන්න, පාලනය කරගන්න. නමුත් කොයි වෙලාවෙ කොතනක කොහොම වේද දන්නේ නැහැ. හැදුනට පස්සේ ඒක කොහොම හැසිරෙයිද දන්නේ නැහැ. කොහොම නමුත් අපි ඔක්කොටම අනාත්ම හැඟීම දැනিলা තියෙන මේ වෙනකොට ඒක හඳුනාගෙන නැහැ. ඒකයි කියන්නේ මේක නිත්‍යාදියෙන් හිස් කියලා. ඒකයි කියන්නේ මේක තුච්ඡතෝ කියලා, මේක උසස් කොට ගන්න දෙයක් නෑ කියලා. ඒකයි කියන්නේ මේකේ මගේ වසඟයට ගන්න දෙයක් නෑ කියලා. මේ වෙන දේ බලාගෙන ඉඳ සිද්ධ වෙලා තියෙනවා. වෙන දේ බලාගෙන ඉඳ සිද්ධ වෙලා මොනවා වෙයිද? මගේ කාට මේක හැදෙයිද? මට හැදෙයිද? කොහොමද දන්නේ? හැදුනට පස්සේ මැරෙයිද නැද්ද කියලාවත් දන්නේ නැහැ. මොනවා වෙයිද කියලා අපි කවුරුවක්වත් දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වැඩපිළිවෙල. හරිද? ඔන්න ඔහොම තමයි අපේ වැඩපිළිවෙල. ඉතින් හැම පැත්තකින්ම අපි ඊ타ත්ම දරුණු තත්යකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ලක්ෂණයන්ගෙන් පිරි ලෝකයක ජීවත් වෙන්න වෙලා තියෙනද. ඒකින්ද මේක අනාත්මයි කියන එක දැනෙන්න ඕන. ඉතින් ඒ වගේ හැඟීමක් අපිට ජනිත වුනහම, ඒ කියන්නේ මට අයිති එකක් නෙවෙයි මේ ලෝකය. මේ ලෝකය මේකේ කාටවත් අයිති නැහැ. මෙහි කිසිම කෙනෙකුට මේ ලෝකයේ අයිති නැති බව අපි දැනගත යුතු තියෙනවා. හරිද? කිසිම කෙනෙකුට මේ ලෝකයේ අයිති නැති බව. මේක අපිට අයිති නැතිවම ගලාගෙන යන ලෝකයක්. හරිද? ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට අයිති කොටසක් තියෙනවා කියලා දැනෙන එක. හැම කෙනෙකුටම දැනෙනවා අපේ පින්නත්නේ එක කොටසක් මට අයිති කියලා. මේ ලෝකයේ තියෙන හුඟක් දේවල් මට අයිති නැහැ. නමුත් පුංචි කොටසක් මට අයිති. ඒ තමයි එකක් තමයි ශරීරය. අනිත් එක තමයි ශරීරය ආශ්‍රය කරගෙන තියෙන දේවල් සහ ආසන්නයේ ඉන්න අම්මාය, තාත්තාය, සහෝදරයය, ඥාතියය ආදි වශයෙන් ආදරය කරන කීප දෙනෙක් ඉන්නවා. අන්න ඒ අයගේ ශරීර ගැනත් සහ තමන්ගේ ගෙදර, ඊළඟට කාමරය, ඒ වගේම ඉඩම, ඔප්පු තිරප්පු තියෙන ඒවා, ඒ වගේ කීපයක් මට අයිති වගේ හැඟීමක් තියෙනවා. ඒවා මට ඕන හැටියට ඉන්නවා කියලා අදහසකුත් තියෙනවා. ඕවා හින්දා ඒ දේවල් ටික, ළඟින් තියෙන දේවල්, ළඟින් ඉන්න දේවල්, ළඟින් තියෙන දේවල් සහ ළඟින් ඉන්න දේවල් මගේ කියලා අදහසක් මට ඇවිල්ලා තියෙනවා. ඒවා මට අයිතිය තියෙන දේවල් කියලා. හරි? එතකොට ඔන්න ඔය ටික තමයි අපි සිද්ධ කරගන්න බලාපොරොත්තුව ඉන්නේ. ඔන්න ඒ වගේ මගේ කියලාම අයිතියක් තියෙනවා කියලා දැනෙන කොටසක් තියෙනවා. ඕක බොහොම පොඩි කොටසක්. මේ ඔක්කොමට සාපේක්ෂව ගත්තොත් පුංචි කොටසක්. ඔන්න ඔය කොටස ගැනයි විමසන්න ඕනේ. ඒක සැබෑවට මගේද කියලා හරියටම විමසලා ඒ කොටස පිළිබඳව හැඟීමක් ජනිත කරගන්න ඕනේ. මේ ශරීරය, අනුන්ගේ ශරීරය, ළඟ ඉන්න අයගේ
මේ හිත අනුන්ගේ හිත සහ අපි දන්නේ නැති උනට වැඩි ප්‍රකට නෑ. හිත කිව්වම අපි දන්නවා නිකන් අර ඒනට නාම සම්පූර්ණ නාම කොටස වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ හතරම ගත්තාම ඔක්කොම ටික අහුවෙනවා. ඉතින් මේ ඔක්කොම අරගෙන ඒවා එකක්වත් මට අයිති නොවන බව අපිට දැනෙන විදිහට ඒක පිරික්සන්න ඕනේ. ඒකයි අනුලෝම ශාන්තිය කියන තැනට අපි යා යුතුව තියෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය පිරික්සන්න නැත්තම් පුළුවන් කමක් නැහැ. එතකොට එන ලොකු ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ප්‍රශ්න ටිකයි මේ කතා කරන්න හදන්නේ. මට තියාගන්න පුළුවන් මගේ වසගේ මගේ ශරීරය කියන අදහසක් තියෙනවා. ඒක මේ වෙනකොට කැඩලා තියෙන්න ඕන. හොඳටම ඒක කැඩලා තියෙන්න ඕනේ. මොකද දැන් අපි ඒ ගැන ගොඩක් කතා කරලා තියෙනවා. මේ ශරීරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් මට ඕන හැටියට වෙන්නේ නැහැ. හරිද? මේ ශරීරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් රුධිර සංසරණය, ආහාර ජීර්ණය මේ වගේ ඔක්කොම ටික ගත්තොත් එහෙම ඒ කිසිම ක්‍රියාකාරීත්වයක් මට ඕන හැටියට සිද්ධ වෙන්නේ නැති බව අපි හොඳටම දන්නවා. ඊළඟට සිද්ධ වෙනවා කියලා දැනෙන කොටසක් තියෙනවා. ඒ තමයි නැගිටින්න ඕනේ, ඉඳ ගන්න ඕනේ, කතා කරන්න ඕනේ, ඇවිදින්න ඕනේ කියන ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් ගත්තාම ඒ හැම ක්‍රියාකාරකමකටම මූලික වෙලා තියෙන්නේ අන්‍ය කිසිම දෙයක් නෙවෙයි. ඒ හැම ක්‍රියාකාරකමකටම මූලික වෙලා තියෙන්නේ අන්‍ය කිසිවක් නෙවෙයි මේ හිත. හිත මූලික වෙලා හිතෙන් නැගෙන වේගය, හිත දෙන පණිවිඩය දෙන්නේ නැත්තම් මේ කිසිම කායික ක්‍රියාකාරකමක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක හිත කියන පණිවිඩය අනුව තමයි හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ. හිත කිව්වොත් දකුණට හැරෙන්න කියලා අපි දකුණට හැරෙනවා, වමට හැරෙන්න කිව්වොත් වමට හැරෙනවා. ඒ විදිහට නොයෙකුත් ආකාරයට හිතේ තියෙනා වූ ක්‍රියාකාරකම් අනුව තමයි මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙනම් අපිට බලන්න වෙන්නේ හිතේ ක්‍රියාකාරකම් මට ඕන හැටියට සිද්ධ වෙනවද කියලා. එතකොට අපි මේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන අපි ගොඩක් කතා කරා. මේ කොහොමත් හිතෙන් ලැබෙන අනක් නැත්තම් කය කොහොමත් ක්‍රියාත්මක වෙන්නේ අපිට ඕන හැටියට නෙවෙයි වග හොඳටම තේරෙනවා ක්‍රියාකාරීත්වයන් ගැන බලනකොට. සහ මේ පොදු වශයෙන් අපි හිත කියලා ගමු. ඊට පස්සේ අපි ආයතන ගැනත් අපි මෙනෙහි කරන්න ඕන ආකාරය අරගෙන කෙටියෙන් මතක් කරන්නම් අන්තිමට එන්න ඕන ප්‍රතිඵලය මේක මෙනෙහි කරපුවාම. මේ හිත ක්‍රියාත්මක භාවයට පත් වෙන්නේ සිතුවිලි එන්නේ අපිට අතීත දැනුම අනුව. ඒ කියන්නේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි අනුව තමයි සිතේ ක්‍රියාකාරීත්වය හටගන්නේ. ඒක ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොඳටම දන්නවා. ඒක අපිට දැනෙන්න ඕනේ. මේ දැන් කතා කරනකොට පවා මේ කතා කරන්න මම කතා කරන්නේ කොන්දේසි සහිතව. මොකද්ද මට මේ දැනුම අතීත දැනුම තිබුණේ නැත්තම් ඒ හැඟීම උපදින්නේ නැත්තම් මට මේ අනාත්ම සංඥාව ගැන කතා කරන්න බෑ. ඒ වගේම භාෂාව දැනගෙන හිටියේ නැත්තම් භාෂාව හසුරවන්න අවශ්‍ය කරන පුහුණුව පුංචි කාලේ ඉඳන් තිබුණා හින්දා මේ දිව මේ තොල් ඔක්කොම එහාට මෙහාට කරලා එක එක සද්ද දාන්න දැන් මේ පුළුවන් එක එක අකුරු වල සද්ද රයන්න මයන්න ඩයන්න ඔක්කොම කියනකොට මේ ඩ කියනකොට ර කියනකොට ම කියනකොට ත කියනකොට මේ දිවයි තොලුයි ඒ කියන්නේ දිව හැරි හැරි උඩු තල්ලට යටට දත් අස්සට මේ වගේ මේ ඒ ස්පර්ශ වෙලා එන හුළඟ පිට කරනකොට තමයි මේ සද්ද එන්නේ. එතකොට ඒවා අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒවා පුරුදු වෙලා නැත්තම් මේක එන්නේ. ඒවා හේතු වෙලා හිතේ නැගෙන මහා සංකීර්ණ ක්‍රියාවලික ප්‍රතිඵලයක් ඒකයි. හිතේ නැගෙන අතීත සංඥාවල් ඊළඟට ධර්ම දේශනාවක් සිද්ධ කරන්න ඕන කියන හැඟීම මේ ඔක්කොම එකතු වෙලා කායික වශයෙන් තියෙන නිරෝගී භාවයයි ඔක්කොම ටික එකතු වෙලා තමයි අඩුම ගානේ කොච්චර එහාට යනකම් මේක දුවනවද කියලා කියනවනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වීමත් හේතු වෙලා අතීත හේතු මහා රාශියක නිර්මාණයක් තමයි මේ මොහොතේ මේ සිද්ධ වෙන්නේ. හරි. ඒ කියන්නේ ඒක එක්තරා විදිල්ලක්. ගලක් ගැහුවොත් ගොඩක් ඈතට යනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනය කියන බුදුහාමුදුරන්ගේ පණිවිඩය බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච වෙලාවේ ඈතට විසි වෙනවා.
ඒ ඈතට විසිකරන වේගයෙන් විසිකරන ඒ පණිවිඩය තමයි මේ තාම යන්නේ. ඒක ඊටාම පුංචි කොටස් අපිත් ඒ පණිවිඩේ චුට්ටක් හරි අරන් යනවා. සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතං බුද්ධානුශාසනං කියන ගාථාව හරි අපි මේ අරන් යනවා. ඉතින් මේක මෙහෙම අරන් ගිහලා කොයිලා හරි මේ ගල බිමට වැටෙනවා වගේ. විසිකරපු ගලක් බිමට වැටෙනවා වගේ මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනවා. ඉතින් ඒකේ අහුවෙච්ච කොටස්කාරයෝ ටිකක් අපි. ඒ වගේ හුළඟ යන රැල්ලක් වගේ තියෙන මේ ක්‍රියාත්මක භාවය තුළ සකස් වෙච්ච අපේ කන හැදෙන හැටි, අපේ ඇහැ හැදෙන හැටි, මේ මූණේ හැඩේ තියෙන්න ඕන හැටි, මේක කොහොමද මේකේ නහය පිහිටන්න ඕන තැන, ඇස් දෙක පිහිටන්න ඕන තැන මේවා තීරණය කරපු කෙනෙක් නැහැ. තීරණය කරන කෙනෙකුත් නැහැ. එක එක සත්තු නිර්මාණය වෙන හැටි බලන්න. ඒක මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ගස් හැදෙන හැටි බලන්න. එක ගස්වල එක පළ හැදෙන හැටි බලන්න. ඒවා කවුරුත් මේක හරියටම සැලසුම් කරලා මෙන්න මේ විදිය වෙන්න ඕන, මේ වගේ සත්තු හැදෙන්න ඕන, මේ සත්තු වතුර පාවිච්චි කරන්න ඕන, ආහාර පාවිච්චි කරන්න ඕන, මේ වගේ තමයි වෙන්නේ, මේ වගේ තමයි වෙන්නේ කියලා එහෙම මොකුත්ම මොනවත්ම දෙයක් මෙතන නැහැ. හරිද? මොනවත්ම දෙයක් මෙතන සිද්ධ වීමක් එවැනි ආකාරයක නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. කවුරුවත් කරන දෙයක් නෑ. මේක සිද්ධ වීමක්, සිද්ධ වීමක් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට සිතුවිලි ඇති වෙනවා. ඒ ඇති වෙන සිතුවිලි නිසාවෙන් අපිට ශරීරයක් ඇති වෙනවා. මේකේ විඥානයක් කියලා එකක්, සංඥාවක්, සංකාරයක් කියලා ක්‍රියාවලින් වගේ සිද්ධ වෙනවා. ඒ ටික අපිට මේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලිය අනුවම මගේ කියලා දැනෙනවා. ඒකත් එක්ක ඒක අල්ලා ගැනීමේ තණ්හාවක් කියලා එකක් හැදෙනවා. ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක් විදිහටම මේක තේරුම් ගත්තොත් තණ්හාව කියන එක නැති වෙනවා. තේරුම් ගන්න තුරු තණ්හාව කියන එක හැදෙනවා. තණ්හාව කියන එක හැදෙන තුරුම මොකද වෙන්නේ? තණ්හාව කියන එක හැදෙන කම්ම తත්‍ර తත්‍රාබිනන්දිනී යායන් තණ්හා පෝනෝ භවිකා. නැවත පුනර්භවය ඇති කරනවා. තැන ඇලෙනවා. හරිද? එතකොට ඒකත් ස්වභාව ධර්මයේ ක්‍රියාවලියක්. ඒකක්වත් අපි කරනව නෙවෙයි, කවුරුත් කරනව නෙවෙයි. එතකොට ඒ ක්‍රියාවලියම බලන්න දැන් මම මෙහෙම කියන්නම්කෝ. අපි කොහේ හරි තැනකට අපි හිතමුකෝ ලොකු මොකක් හරි ගලක් ගල් පතුරක් තියෙන තැනකින් වතුර විහිදිලා වැටෙනවා දියැලක් වගේ. ඉතින් ස්වභාව ධර්මයේම ක්‍රියාවලියක් විදිහට වතුර වැටලා ඒ ගල් තලාව කඩාගෙන ගියොත් එතන දියැල තිබෙක නැති වෙලා නිකන් වතුර පාරක් බවට පත් වෙනවා. හරිද? ඒ වගේ කාලයකට එක විදිහකට, කාලයකට තව විදිහකට. ඉතින් සමහර ඒවා බලන්නකෝ ඇවිල්ලා ඉවුරක් වගේ ස්වභාවිකව හැදිච්ච වරායවල් තියෙනවා. ස්වභාවිකව හැදිච්ච නොයෙකුත් එක නිම්න තියෙනවා. ඒවා කවුරුවක්වත් මේ සානු තියෙනවා. මේවා කවුරුවක්වත් මේ හිතලා තනිතලා කරලා හදපු ඒවා නෙවෙයි. එතකොට සමහර කඳු උඩ තනිතලා තියෙනවා. ඒවා හැදිච්ච ඒවා. එතකොට ඒවා හදන්න ගියා නම් කොච්චර අමාරුද? නමුත් ඒවා හැදිච්ච ඒවා කාරණා සහිතව හැදිච්ච දේවල්. ඉතින් ඒ වගේ අපේ මේ ක්‍රියාකාරීත්වයන් තුලත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ පාරමිතා ශක්තියින් තුල ලෝකය අවබෝධ කරගෙන. ඒ අවබෝධ කරගත්තාම ඒ අවබෝධය ගණ්ඩ පුළුවන් මට්ටමකට මානසිකත්වය වර්ධනය වෙලා තියෙන අය සම්මා සම්බුද්ධත්වයට පත්වීම නෙවෙයි පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය ඒ බණ ඇහුනොත් තේරුම් ගන්නවා. ඒකයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. අරගෙන බලන්න දීඝනිකාය ආදී ඒ තියෙන බොහෝ සූත්‍ර ධර්ම වල හරි අපූර්ව කාරණාවක් තියෙනවා. මේ අය දැකලා ඇති. මොකක්ද? මේ දැකලා ඇති ඒ කාරණාවන් ඒ තමයි මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා. මේ විදිහට තියෙන සූත්‍ර ධර්ම වල බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණාම ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. කුමන ධර්මයක්ද මේ දේශනා කරන්නේ? දේශනා කරනවා මේ මුල මැද අග කල්යාණ වූ ධර්මයක්. හරි? මුල මැද අග කල්යාණ වූ ධර්මයක්. ඒ කියන්නේ යහපත් වූ ධර්මයක් දේශනා කරනවා. එහෙම ඒ යහපත් වූ ධර්මය දේශනා කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි තේරුම් ගත යුතුවම තියෙනවා
ඒ සඳහන් කරලා තියෙන ආකාරය බලන්න. ඒක ඇහෙන පින්වන්ත කුල පුත්‍රයන්. හරි ඒක ඇහෙන පින්වන්ත අයට සමහර අයට අදහස් පහළ වෙනවා ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකලිකිතං කියන ආකාරයට පිරිසිදුවම පරිපූර්ණවම මේ ශාසනික බ්‍රහ්මචර්යාවේ යෙදෙන්න ඕන කියලා. ඒ පහළ වෙන්නේ සංසාරගත හේතුන. ඔක්කොටම එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒ පහළ වෙච්ච අය මොකද කරන්නේ? නොයේකුත් භෝගස්කන්ධයන් ඥාති පරිවට්ටයන් ඔක්කොම තමන් ළඟ තිබ්බ බොහෝ දේවල් අතහැරලා දාලා ඥාතීන් අතහැරලා දාලා බුදු ශාසනයේ ප්‍රෞජ්‍යාවට එනවා. ඉතින් ඒ අතීතයේදීත් එහෙම යම් පිරිසකට එහෙම වුණා. යම් පිරිසකට පුළුවන් තරම් බණ ඇහුවා. බුදුහාමුදුරන්ගෙන් බණ අහලවක්වත් ඒක උනේ නැහැ. හේතු උනොත් ඇති උනොත් හේතු ඒ හේතු නිසා ඇතිවන ඵලයන් මිසක්කා අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට ඒකෙම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ මාර්ගය තියලා තියෙන්නේ. එතකොට මේ මාර්ගය වඩන්න ඕන කියලා අපිට හේතුවක් ඇති වෙනවා නම් පාලනය කරන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නේ අපිට මෙච්චර බණ කියන්න වෙලා තින්නේ මට මගේ ගුරුවරු මගේ කන් දෙක පිරෙන්න පාලනය කරන්න කියලා ඇති වෙනකන් කියලා මේකේ දැන් ඒක නැగిලා එනවා. හරිද? ඒක දැන් මම මොකද මේ කරන්නේ? ඒක හේතු කොටගෙන. එතකොට කරුණාව පුරුදු කරා, මෛත්‍රිය පුරුදු කරා ගුරුවරුන්ගේ ආభాසය නිසා. හරි? එතකොට ඒක නිසා මගේ පැත්තෙන් මෙන්න බණ කියවෙනවා. ඉතින් මෙච්චර බණ කියවෙන්නේ අනිත් අයට මේක ඇහෙනකොට අනිත් අයටත් එහෙම අදහස් පහළ වෙනවා. ඒවා අපි කරන දේවල් නෙවෙයි. හරි මේක හොඳට මෙනෙහි කරන්න ඕන කිසි දෙයක් ආත්මකට මට ඕන හැටියට වෙන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ තියෙනවා සබ්බේ ධම්මා අනාත්තාති. ලෝකෙහි කිසිදු ධර්මතාවයක් නිවනවක්වත් ආත්මකට ගන්න බෑ කියලා. වසඟයට ගන්න බෑ. ඒවා සිද්ධ වෙන දේවල් කියලා. එහෙනම් හිතෙන මොනවා හරි තියනවද? නෑ මේක මට ඕන හැටියටයි මේක මම කරලා තියෙනවා කියලා. අන්න ඒ රැවටිල්ල කොතනද කියලා අල්ලගන්න තමයි ඕන. නෑ මට කරන්න පුළුවන් හරියක් තියෙනවා. මම හොඳට උපදෙස් දීලා මුල ඉඳන් ඔක්කොම කියලා කරලා මං දරුවෙක්ව හොඳට හැදුවා. මම දරුවන්ව මගේ පාසලේ සමහර ගුරුවරුන්ට ඒක හොඳට තේරෙනවා. තමන් හරියට මහන්සි වෙලා වැඩ කරලා සමහර හොඳ ගෝලියෝ ටිකක් හදනවා සමහර අය. එතකොට ඒ කට්ටියට හිතෙනවා මම තමයි මේ කට්ටිය හැදුවේ. හරිද? මම තමයි මේ වැඩේ කළේ කියලා හිතෙනවා. අන්න ඒක අපේ පින්වත්නි දැනෙන්නේ ඇයි? මේක හොඳට තේරුම් ගන්න ඕනේ. යම් කිසි නීති පද්ධතියක් තියෙනවා නම් දැන් උඩ ඉඳන් පල්ලෙහාට වතුර ගලනවා. ඒක මේ ස්වභාව ධර්මයේ තියෙන නීතියක්. මේ ගුරුත්වාකර්ෂණය කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන නීතියක්. ඒතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් උඩ තියෙන ස්කන්ධයක් පල්ලෙහාට වැටෙනවා. හරි? මේක මට ඕන වෙනවා වතුර පහරක් පල්ලෙහාට යවන්න. ඉතින් මං වීදුරුවක තියෙන වතුර පහර පල්ලෙහාට හලනවා. හරි? එහෙම හලපුවාම මං කියනවා මං තමයි මේ වැඩේ කරේ කියලා. ඉතින් වතුර පල්ලෙහාට ගලාගෙන ගියා. අර මම කියන්නේ කන්දක් උඩ කොටයක් තියෙනවා. ඒ කොටේ මට පල්ලෙහාට ගේන්න ඕන වෙනවා. ගඟක් තියෙනවා කන්දේ පල්ලෙහාට ගන්න මං ගඟට දානවා. ගඟට දාලා මම මොකද කරන්නේ? බලාගෙන ඉන්නවා. බලාගෙන මේ කොටේ පල්ලෙහාට යනවා ගඟ දිගේ පල්ලෙහෙන් ගන්නවා. අරගෙන මං කාට හරි කියනවා මමයි කොටේ ගෙනාවේ කියලා. එක අතකින් නෑ කියන්නත් බෑ. කොටේ පල්ලෙහාට එන්න හේතු සකස් වුණේ මගේ අතින්. ඒ හේතු සකස් වෙන්නේ දැනගත්ත හින්දා ඒක. දැනගෙන නොතිබ්බනම් ඒක වෙන්නේ නෑ. එහෙනම් කොටේ පල්ලෙහාට එන්නේ ස්වභාව ධර්මයේ නීතියට අනුව. වතුරට යමක් වැටුනොත් පල්ලෙහාට ගලනවා නම් ඒ වතුරත් එක්ක ගලනවා. ඒක මං කරන එකක් නෙවෙයි. නමුත් ඒකෙන් මම ප්‍රයෝජනයක් ගන්න මට හිතෙනවා ඒ වැඩේ කරේ මං කියලා. ඒ වගේ යහගුණ කියලා දුන්නාම දරුවෝ හැදෙනවා. ඔක්කොම හැදුන්නේ නැහනේ. සමහර අය හැදෙනවා. ඒ වගේ වතුර දැම්මොත් පොහොර දැම්මොත් මල් ගස් නොයෙකුත් සාකයන් හැදෙනවා. හරියට වෙලාවට අවුවේ තිබ්බොත් ඒවා හැදෙනවා. ඒ ස්වභාව ධර්මයේ නීතිය. ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව බුදුරජාණන් වහන්සේ නිවන් දකින ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වුණොත් අපි නිවන් දකිනවා. ඒක ක්‍රියාත්මක වෙන්න නම් කල්යාණ මිත්‍රයාගෙන් වචන ඇහෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගෙන් අපිට උපදෙස් ලැබුණොත් අපේ මනසට දැනෙනවා. ඒකයි අභික්කන්තං භෝගෝතම සේයතාපි භෝගෝතම ආදී වශයෙන් වැහිලා තිබ්බ දේ ඇරුණා. වැහිලා තිබ්බ දේ ඇරෙන්න නම් කාගෙන් හරි අවශ්‍ය කරන උපදෙස් ටික.
යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු වුණා. යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු වෙන්න නම් කාගෙන් හරි අවශ්‍ය කරනවා නොයෙකුත් උපදෙස්. ඉතින් මේ ඔක්කොම ගත්තාම හැම එකක්ම ගත්තාම අපිට තේරෙන්න ඕනේ. හරිද? අපිට හොඳටම තේරෙන්න ඕනේ මේ ගෙනියන ජීවිතේ අපි ගෙනියනව නෙවෙයි කියලා. ඒක හුළඟ යන කොළයක් වගේමයි ඇත්තටම. හරි? නමුත් පාලනය කරනවා කියලා කියන සිද්ධිය සිද්ධ වෙන්න නම් ඒ පාලනය කරන්න අවශ්‍ය කරන උපදෙස් ඇහිලා තියෙන්න ඕනේ. ඒවා අපි හිතනවා අපි පාලනය කරගත්තා කියලා. මම පාලනය කරගත්තා කියලා. මේ මම කියන සිතුවිල්ල මේ මම කියන මම පාලනය කරගත්තා කියලා හිතන්න ඕන දේවල් ඒ හඳුනා ගැනීම එකක්වත් මැව්වේ නෑ මං. වෙන කවුරුත් මැව්වෙත් නෑ. මේ හැම දෙයක්ම වුණ දේවල්. මට කොහෙන් මම කියලා අදහසක් ආවද කියලා දන්නවද? අපි ඔක්කොටම එනවනේ උනාට. පොඩි කාලේ කවුරු හරි කියලා දුන්නද ඔය ශරීරය ගැන හරි ඔය මොකක් හරි යද්දන මම කියලා හිතන්න කියලා දැනට තණ්හාවෙන් අහුවෙච්ච කොටසක් තියෙනවා. අල්ලගත්ත කොටසක් ගැන හැඟීමක් තියෙනවා මේක මට ඕන හැටියට තියෙනවා කියලා. ඒක කවුරු කරාද? හේතු සහගතව සිද්ධ වෙච්ච දේවල් ඒවා. කවුරුවක්වත් ඒවා කියලා දුන්නේ නැහැ. ඊළඟට සැප වේදනාවක් දැනෙනකොට ඒකට සතුටක් ඉපදුනා. කවුද කියලා දුන්නේ? ක්‍රියාවලියක් තියෙනවා මෙතන. ඒ ක්‍රියාවලිය මගේ වැඩක්ද? නෑ. අපේ තාත්තගේ වැඩක්ද? අම්මගේ වැඩක්ද? නෑ. කාගේවත් නෑ. මොකක්ද? සැප වේදනාවක් එනකොට සතුටක් එනවා. සතුටක් එනකොට ඒ සතුට ඇති වෙන වස්තුව කෙරෙහි ඇලෙනවා. ඒවා එකක්වත් අපේ වැඩ නෙවෙයි. මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. අනුන්ගේ දේවල් වගේක් එක්ක ඉන්නේ මේ ශරීරය ගැන හරියට හිතුවොත් තේරෙනවා. මට ඕන හැටියට පාටවක්වත් මට ඕන හැටියට හැඩයක්වත් මට ඕන හැටියට නිරෝගී සම්පත්තියක්වත් මොන දෙයක්වත් මට ඕන හැටියට මේ ශරීරය සිද්ධ වෙන්නේ නැති බව අපි ඊටාම හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? ඊටාම හොඳට තේරුම් ගත යුතු තියෙනවා. කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැත. අනුන්ට අයිති දෙයක් ණයට අරගෙන ඉන්නවා වගේ ගතියක් මේ ශරීරය තුල කුලියට ඉන්න ගෙදරක ඉන්නවා වගේ ගතියක් මේ ශරීරය තුල තියෙනවා. ශරීරයේ අහවල් දේවල් මේ විදිහට වෙන්න ඕනේ, මේ විදිහට වෙන්න ඕනේ, මේ දේවල් මෙහෙම වෙන්න ඕනේ කියලා කිසිමම ආකාරයක අපිට තීරණයක් අරගෙන කටයුතු කරන්නට පුළුවන්කමක් සැබෑවටම නැහැ. සැබෑවටම නැහැ. ඒක අපි ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක්. ඊටාම හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් පින්නත් නේ. ඒක එහෙම නැති බව. අන්න ඒකයි කියන්නේ මේ ස්වභාව ධර්මයේ තුල එහෙම කවුරුවක්වත් නිර්මාණයක් නැහැ. ඒතර මොකක්ද අපි මේ සමහර වෙලාවට ප්‍රාර්ථනා කරනවා ආයාචනා කරනවා මේ ස්වභාව ධර්මයේ කාටද? අරක දේ කරලා දෙන්න, මේ දේ කරලා දෙන්න වෙන එකක් තියා මේ ධර්මය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වගේ දැනෙන්න තියෙන ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට නොයේකුත් තැන්වලට ගිහිල්ලා අපි මොකද කරන්නේ? හුඟක් වෙලාවට අපේ අය අරක දෙන්න, මේක දෙන්න, අරක ලැබෙන්න, මේක ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කාගෙන්ද මේ ඉල්ලන්නේ? අපිට වැඩිය බල සම්පන්න, අපිට වැඩිය තෙද සම්පන්න මොකක්දෝ බලවේගයක් මේ ස්වභාව ධර්මයේ තුල ආත්ම වශයෙන් තියෙන පාලනය කරන්න පුළුවන් වේගයක් තියෙනවා කියලා වැරදි අදහසක් තියෙනවා. එහෙම අදහසක් තියෙනවා. ඒ තියෙන බලවේගයෙන් තමයි ඉල්ලන්නේ. මම මේ දේ කරා මට මේ දේ දෙන්න, මට මේ දේ කරා මට මේ දේ දෙන්න කියලා කාගෙන්ද ඉල්ලනවා. එන්න ඒවා තමයි අපි අපේ පින්වත්නි සකස් කරගත යුතු තියෙන්නේ. හරිද? ජීවිතේ අපි ඊටාම නිවැරදිව හදාගත යුතු තියෙන ඔන්න ඔය දේවල් තේරුම් ගන්න ඕන ඔය දේවල්. එහෙම තේරුම් ගත්තාම අපිට පැහැදිලිවම ජීවිතේ නිවැරදි තැනකට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊ타ත්ම ප්‍රවේශමෙන් අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඊ타ත්ම නිවැරදිව අපි අපේ කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් මේ අනාත්මීය හැඟීම තුල අපිට අර කිව්වේ වයින් එකක් හරි මේක තුච්ඡතෝ කියලා උසස් කියලා ගන්න බෑ. මේ ඔක්කොම ඒ කියන්නේ මගේ කියලා ගන්න බෑ. හරිද? හරිත්තතෝ කියන මේ වගේ අපි මේ කතා කරපු ඔක්කොම ටික අනත්තතෝ කියලා කියන ඒවා අපිට දැනෙන්න ඕනේ. හරි? මේ එකක්වත් මට ඕන හැටියට පවත්ව ගන්න පුළුවන් කිසි දෙයක් නැහැ කියලා. ඉතින් මේක බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට කොයි විදිහටද අපි චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා මේ විදිහට
යුගල වශයෙන් අරගෙන මේ ඇහැ ගත්තොත් එහෙම ඔය කියන හැඟීම තුල බලන්න ඇහි ක්‍රියාකාරීත්වය ගත්තොත් එහෙම මේ මං කැමති ඒවා අකමැතිව ඔක්කොම මේක තුලින් මට පේනවා. ඇත්තටම අපි කැමති දේවල් බලාගෙන ඉන්නනේ උවමනාව තියෙන්නේ. ඇයි මේ ඇහැ මට ඕන හැටියට තියාගන්න පුළුවන් නම් අපි ඔක්කොමලා මොනව කරයිද? එහෙම පුළුවන්කම දැනුණා නම් පුංචි කාලේ ඉඳන් අපි නීතියක් දානවා ඇහැට අහවල් දේවල් බලන්න එපා. අහවල් දේවල් බලන්න. කැමති දේ විතරක් බලන්න. මේක එහෙම නෑ. කැමති දේ මෙහෙම කරලා බලනකොට ඒ ළඟම තිබුණා නම් මං කැමතිම කෙනෙක් ඉන්නවා. එයා දිහා මම මෙහෙම බලනකොට එතරම් ඉන්නවා අකමැති කෙනෙක් එයාවත් පේනවා. හරි. ඊළඟට මේ කන ගත්තොත් එහෙම ඒත් එහෙමයි. කැමති ශබ්ද, අකමැති ශබ්ද, විශාල ශබ්ද, සියුම් ශබ්ද ඔක්කොම ඇහෙනවා. නාසයටත් එහෙමයි අකමැති ගන්ධ දැනෙන එක මට නවත්තන්න බෑ. දිවටත් එහෙමයි ශරීරයටත් සීත උෂ්ණ ආදී නොයෙකුත් ආකාරයේ සීත උෂ්ණ ආදී නොයෙකුත් ආකාරයේ ස්පර්ශයන් දැනෙන ඒවා මට නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම දඟලන්න ඕන රෙද්දි පොරෝගෙන මේ පරිසරය ශරීරයේ රෙදි පොරෝගෙන මේ පරිසරය ශරීරයේ ගෑවෙන්නේ නැති වෙන්න ලොකු දැඟලිල්ලක් දඟලන්න වෙලා හරියට මහන්සි වෙන්න වෙලා කරන්න දෙයක් නැතුව හරි ගැටලුකාරී තත්යකටපත් වෙලා. ඉතින් දඟලනවා පේනවනේ ශරීරයත් එක්ක දඟලන හැටි නේද? සීතල එනකොට සීතලෙන් බේරෙන්න රෙදි පොරව ගන්න ඕනේ. උෂ්ණ එනකොට සීතල හදා ගන්න ඕනේ. මේ වගේ ඉතින් එක එක ක්‍රම පාවිච්චි කර කොහොම හරි මේ ශරීරය බේර ගන්න ලොකු උත්සාහයක් දරනවා. ශරීරයෙන් බේරිලා ඉන්න ලොකු උත්සාහයක් දරනවා. ඒක අසාර්ථක උත්සාහයක්. හරි. මේ විදිහට අපි ගොඩක් හුඟක් පැතිවලින් ආවරණය කරගත යුතු තියෙනවා ජීවිතේ. හරි. ජීවිතේ ඇත්ත తත්වය දැනගත්තොත් අපිට ඉක්මනට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඇත්තටම තණ්හාවෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද හැකි ඉක්මනින් මේවා මෙනෙහි කරගන්න ඕනේ. ඇහැ මගේ නොවන බව දැනෙනකන් මෙනෙහි කරන්න ඕනේ. කන මගේ නොවන බව මගේ කියන හැඟීමක් දැනට තියෙනවා නම් ඒ හැඟීම අයින් වෙන තුරු කනේ ක්‍රියාකාරීත්වය ස්වභාවය ඔක්කොම ගත්තාම ඒක නිකන් ඒකට ඕන හැටියට වගේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක මේ අපිට ඕන හැටියට ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි. ඒකේ ක්‍රියාවලියක් තියෙන. ඒ ක්‍රියාවලිය අපි අයිතියට ගන්න බෑ. නාසය, දිව, ශරීරය කියන ඒවාත් එහෙමයි. මනස කියන එකත් එහෙමයි. ඊළඟට ඇහැට ගෝචර වෙන වර්ණ රූප, කනට ගෝචර වෙන ශබ්ද රූප, නාසයට ගෝචර වෙන ගන්ධ රූප, ඒ වගේ රස, ස්පර්ශ සහ මනසට ගෝචර වෙන ධම්ම. ධම්ම කියන්නේ ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වගේ දේවල්. මේ ඔක්කොම ගැන හිතපුවාමත් ඒ එකක්වත් අපිට ඕන හැටියට තියෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා එකක්වත් අපිට ඕන හැටියට නිර්මාණය වෙන්නේ නැහැ. තලා පෙලා පොඩි කර ඒවා අපිට ඕන හැටියට තියාගන්න උත්සාහ ගන්නකොට ඔන්න යම් ප්‍රමාණයකට යකඩ නම් තලනකොට තැලෙනවා. ඉතින් එහෙම වෙන්නේ ඒකේ ස්වභාවය හින්දා. යකඩ බුම්බන්න බෑනේ නේද? ඒක තැලුවොත් එහෙම පොඩි වෙනවා. ඒක දන්න අපි ඒක තලනවා. එතකොට අපි කියන මන් තමයි යකඩ පන්නරයක් ඇති කරගන්න ඒවා ලේසියෙන් තලා ගන්න අධික කින්නට අහු කරලා උණු වෙන ගානට ඒක එනවා. එතකොට ඒක තල්ලා පොඩි කරලා හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කම්මල් වල ඒ වැඩේ කරනවා. හරිද? ඒක කරන්ඩ ඒ ස්වභාව ධර්මයේ තියෙන ආකාරයට යකඩ මොලොක් කරලා රත් කරලා අපිට ඒක එක්තරා හැඩයකට හදාගන්න. ඉතින් පිහි වගේ ඒවා හදනවා. එතකොට රත් කරපුවාම ඒක උණු වෙනවා. තැලුවොත් ඒක තැලෙනවා. රත් කරාට පස්සේ තවත් හොඳට තැලෙනවා. ඉතින් ඒක දන්නවනම් රත් කරනවා, තලනවා. ඉතින් මේ වැඩේ වෙනවා. ඉතින් මේ වැඩේ සිද්ධ වෙන වැඩක් මිසක්කා ඇත්තටම කවුරුන් හෝ කෙනෙක් කියන තැන ඉඳන් කරන වැඩක් කියලා ගන්න පුළුවන්ද කියලා විමසලා බලන්න. ඒක කරන වැඩක් වෙන්නේ නැහැ. ඒක කෙරෙන වැඩක් මිසක්කා. කෙරෙන්නේ කොහොමද? කරන හැටි දන්න කෙනෙක් අතින් ඒක කෙරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට නැත්තම් කරන වැඩක් නම් ඕන කෙනෙකුට කියන්නවා මේ අර කරන්න කියලා. දන්න කෙනෙකුට අරින කරන්න බැරි අදාළ සංඥාව නැත්තම් කරන්න බැරි වෙනවා.
ඉතින් අපි තේරුම් ගත යුතුව තියෙනවා මේක තමයි ඇත්ත తත්වය මේ ලෝකයේ තියෙන ඒ தത്വයට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි ඇත්ත. අදාළ සිතුවිලි මට ඕන වෙලාවට එන්නෙත් නෑ. ආපු සිතුවිලි ඉක්මනින්ම යන්නෙත් නෑ. මට ඕන වෙලාවට එන්නෙත් නෑ මට ඕන වෙලාවට යන්නෙත් නෑ. ඉතින් ඒකින්ද මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිළිබඳව අපි හොඳින් දැනගන්න ඕනේ. හොඳින් දැනගෙන ඒවායි ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගන්න ඕනේ. හැඟීම ඇති වෙනකම් මගේ නොවේ කියන හැඟීම ඇති වෙනකම්ම ඒවා තේරුම් ගත යුතුව තියෙනවා. ඉතින් මේ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා අපිට පුළුවන් තරම් අපි අපේ වසඟයට ගන්න බැරි ලක්ෂණය මෙනෙහි කරන්න ඕනේ. එහෙම මෙනෙහි කරගෙන යනකොට හරිද? එහෙම මෙනෙහි කරගෙන යනකොට අර මං කියන ක්‍රියාවලියට එනවා. මොකද්ද මං කියන ක්‍රියාවලිය කියලා කියන්නේ? අපි දන්නවනේ දැන් අසුබ භාවනාව ගැන කතා කරලා තව නොයේකුත් දේවල් ගැන කතා කරලා අපි හොඳට දන්නවා එකතු වෙන හේතු වෙන ස්වභාවයක් තියෙනවා කියලා මම ඔය ගොඩ වාරයක් කියලා තියෙනවා. මේවා අත්දකින්නයි ඕනේ. මේවා කියන්නේ ඒවා අත්දකින්න පුළුවන්. හින්දා අපේ හිතේ තියෙන ස්වභාවයක් එකත් අපිට අදාළ එකක් නෙවෙයි. හිතේ තියෙන එක ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය තමයි පින්නන්නේ හේතු වෙන එකතු වෙන දන්න දේවල් හේතු වෙලා එකතු වෙලා සිතුවිලි ඇති වෙන්නේ. එක්කෙනෙක් හොඳයි කියලා හිතුණා. ඒකට මට සිතුවිල්ලක් ආවා. තව එක්කෙනෙක් හොඳයි කියලා හිතුණා. ඒකටත් මට සිතුවිල්ලක් ආවා. දෙන්නම හොඳයි කියලා එක සිතුවිල්ලක් ආවා. කවුද කරේ? කාත් එක්ක ආව හරි ආශ්‍රය කරනකොට එයා හොඳයි කියලා මට සිතුවිල්ලක් ඇති වුණා. සංඥාවක් ඇති වුණා මෙයා හොඳයි කියලා. තව එක්කෙනෙක් ආශ්‍රය කරා. තව සංඥාවක් ඇති වුණා එයාත් හොඳයි කියලා. දැන් ඒ දෙකම හේතු වෙලා එකතු වෙලා මට එක සංඥාවක් එනවා. මොකද්ද? දෙන්නම හොඳයි කියලා. හරිද? මට එක සංඥාවක් එනවා දෙන්නාම හොඳයි කියලා. ඉතින් මොකද කරන්නේ? ඒක තමයි தත්ත්වය. හරි? ඒක කවුද කරේ? ඒ එකතු කරේ කවුද? අන්න හේතු ප්‍රත්‍යයන් හින්දා සකස් වෙනවා කියලා කියන්නේ ඕක. හරි? හේතුන් නිසා යමක් සකස් වෙනවා කියලා කියන්නේ අන්න ඒක. ඒක අපි තේරුම් ගත්තා නම් පැහැදිලිවම අපේ ප්‍රශ්න ගොඩක් අපිට විසඳ ගන්න පුළුවන්. ඒ එකක්වත් ඒ කියන දේවල් මේ සිද්ධ වෙන දේවල් අපේ මානසිකාරයේ ස්වභාව ධර්මයේ ක්‍රියාවලීන් විදිහට සිද්ධ වෙනවා විනා ඔය ක්‍රමේම අරගෙන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යම් කිසි තැනක යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය කියන දැන් අපි දන්නවා හැඟීම් කියන ඒවාත් ප්‍රබල වෙනවා. දැන් මෛත්‍රිය කියන එක නැවත නැවත මෙනෙහි කරනකොට ප්‍රබල වෙනවා. ඒ වගේ සම්මා දිට්ඨිය පුංචියට පටන් අරගෙන ප්‍රබල වෙන්න ඕනේ. සම්මා සංකප්පය ප්‍රබල වෙන්න ඕනේ. කොයි දක්වාද මාර්ගාංග දක්වා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග ප්‍රබල වෙන්න ඕනේ. ප්‍රබල වෙලා විතරක්මදි මේ අංග 8ම එකතු වෙන්න ඕනේ. දවසක උපරිම වශයෙන් ප්‍රබල වෙච්ච සම්මා දිට්ඨිය සම්මා සංකප්පය උපරිම වශයෙන් ප්‍රබල වෙනකොට මොනවද? අප්පනා වියප්පනා චේතසෝ අබිනිරූපණා කියන මේ හිතේ නැగిලා එන ගතියට මෛත්‍රිය නම් මෛත්‍රී චේතෝ විමුක්තිය මට්ටමට. එතකොට සම්මා වාචා ප්‍රබල වෙනවා කියලා කියන්නේ වේරමණී විතරක් නෙවෙයි, මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා, සම්ප්‍රප්පලාපා වේරමණී විතරක් නෙවෙයි, ආරති විරති පටිවිරති වේරමණී. ඒ කියන්නේ ඇලීම් මාත්‍රයක්වත් නැති වෙන විදිහට ඇලීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වුණා කියලා කියන්න පුළුවන් විදිහට ප්‍රබල වෙන්න ඕනේ. වේරමණීය ප්‍රබල වෙන්න ඕන අර ගානට. එහෙම හැම පැත්තකින්ම ප්‍රබල වෙච්ච අංග 8ම එක හිතකට හේතු වෙලා ප්‍රත්‍ය වෙලා නැගුණා නම් අන්න ඒ අවස්ථාව තමයි ප්‍රහාණයමයි හේතු වෙලා ඒ සිත් ටික එකතු වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න ඕනේ, මිත්‍යා සංකප්පය ප්‍රහාණය කරන්න ඕනේ කියලා මිත්‍යා වාචා, මිත්‍යා සංකප්ප, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන මේ කොටස් අරගෙන ඒවා ප්‍රහාණය කරන්න ඕනේ කියන හැඟීමෙන් තමයි කවදා හරි දවසක එකතු වෙලා හේතු වෙලා ආර්ය අෂ්ටාංග මාර්ගය අපේ හිත තුලින් උපදින්නේ. එන්නේ 8ම එකතු වෙලා උපදිනකොට අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය තමයි
සම්පූර්ණයෙන්ම අපේ ඒ අවබෝධය තමයි සම්පූර්ණයෙන්ම අපේ කෙලෙස් කපලා දාන්නේ. මොකද අවබෝධය ඇති වෙනකොට පංච උපාදානස්කන්ධය සාරවත් දෙයක් නොවන බව තේරෙනවා. ඉතින් ඒකෙන්ද මුල ඉඳන්ම මෙතෙන්ටයි යන්න පුරුදු කරන්න ඕන. ඒකයි මේ වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ. ඒක නිසයි මේ අනාත්ම සංඥාව අපි මේ පුරුදු කරන්නේ. අනාත්ම සංඥාව පුරුදු කරනකොට අපිට තේරෙන්න ඕනේ අපි කරන දෙයක් නෙවෙයි එතන තියෙන්නේ කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මට ඕන හැටියට සිතුවිලි ඇති කරන්නේ නැති බව අපි තේරුම් ගන්න. හැබැයි හේතු තිබ්බොත් ඇති වෙන එක නවතින්නෙත් නෑ. හේතු නැත්තම් ඇති වෙන්නේ නැති වෙන එක නවතින්නෙත් නෑ. අන්න ඒකයි කියන්නේ හේතු තිබ්බොත් ඇති වෙන එක නවතින්නෙත් නෑ. හරි මම දන්න දෙයක් ගැන මේ දැන් කවුරු හරි කිව්වොත් මට ඒ මතකය එන එක නවතින්නේ නෑ. ඒක මට නවත්තන්න බෑ. මොනවා හරි මම දන්න දෙයක් ගැන මේ දැන් කිව්වොත් එහෙම ඒක මතක් වෙනවමයි. ඒතකොට මේ මතක් වෙන එක නවත්තන්න බෑ. ඒ මදිවට සමහර දේවල් තියෙනවා මතක් කරලා වාක්වත් මතක් වෙන්නේ නැහැ. අහම්බෙන් පසුව මතක් වෙනවා. හේතු සකස් වුණොත් වෙනවා මිසක්කා හේතු නැත්තම් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි අපි හරියටම තේරුම් ගන්න වෙනවා. දවසක මෙතන සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්නට බෑ. මේක තියෙන්නේ එක්තරා ක්‍රියාවක් විතරයි කියලා. අන්නේ ක්‍රියාවලියට අපි වැරදිලා තමයි මේ සත්‍ය පුද්ගලයා කියලා අරගෙන මේ හැඩතල තියෙනවා මට මේ විදිහට අනිත් අය මං ගැන හිතනවා මට මං ගැන මෙහෙම හිතෙනවා කියලා දැඩි ගැනීමක් ඇතුව අපි සූදානම් වෙලා ඉන්නේ මේ ඔක්කොම තමන්ගේ වසඟයට ගන්න බලාගෙන තමයි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ ඉන්නකො මම බලා ගන්නම් මගේ දරුවන්ට කියලා මම බලා ගන්නම් මගේ පැත්තෙන් මම බලා ගන්නම් කිය මේ ලෝකය තමන්ගේ වසඟයට ගන්න ලොකු උත්සාහයක් ගන්නවා හැම කෙනෙක්ම වගේ. නමුත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඒ අසාර්ථක භාවයත් එක්ක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒවා හොඳින් තේරුම් ගත්තොත් අපිට පුළුවන්කම තියනවා ජීවිතේ වටින තැනකට අපේ හිත අරගෙන යන්න. ඊටාම වටින තැනකට ඒ තමයි ඔය මාර්ගසිත කියන තැනට අරගෙන යන්න පුළුවන්. හරියට හිතුවොත් එහෙම කරන්න ඕන ටික මොනවද කියලා යම්කිසි කෙනෙකුට මේ ධර්මතාවයන් තුල පුළුවන්කම තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය වර්ධනය කරගන්න. ඒක බැරි වෙන්න විදිහක් නැහැ. මොකද ඒකට කොහොමද ඒක වර්ධනය කරගන්න අවශ්‍ය කරන හේතු කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හැම අංගයක් ගැනම මේ වෙනකොට තියෙනවා නම් ඒ අංග ටික වර්ධනය කර ගැනීමෙන් අපිට අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා මාර්ගසිතට යන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය ශාස්ත්‍රීය කොට ගන්න කියලා. වෙනත් කෙනෙක් නෙවෙයි ධර්මය ශාස්ත්‍රීය කොට ගන්න කියලා. මොකද ඒක හේතුඵල ධමයක් නිසා කිසි තැනක හංගන්න දෙයක් තියෙන විදිහක් නැහැ. ඉතින් දැනගෙනම හැමදේම කරන්න පුළුවන්කම තියෙනවා. දැනගෙනම හැමදේම කරන්න පුළුවන්කම තියෙන නිසා වෙන් අපිට පුළුවන් අපේ ජීවිතය සුඛිත මුදිත කරගන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ලෞකික වශයෙන් වගේම විශේෂයෙන්ම ලෝකෝත්තර වශයෙන් තමයි ඔය සුඛිත මුදිත වෙන්නේ. ඒ කියන්නේ ලෞකික වශයෙන් තියෙන දේවල් හොඳයි තමයි. නමුත් ඒ දේවල් කොච්චර ලැබුණත් කෙනෙකුට ඉවරක් නම් වෙන්නේ නැහැ. ඉවරක් නම් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි හැම වෙලෙම උත්සාහ කරන්නේ ජීවිතය ඉතා නිවැරදි කරන්නටයි මේ අපි සිද්ධ කරගෙන යන වැඩපිළිවෙල ජීවිතේ ඉතාමත්ම නිවැරදි සිතුවිලි තමන්ගේ තුලින් ඇති වෙන්න ඕන. ඉතින් මේ විදිහට අපි ඔය ඉන්ද්‍රියන් ටික ඔක්කොම ගැන බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගැන ඔය විදිහට අපි දෙපැත්තෙන්ම මෙනෙහි කරොත් එහෙම මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. මේක හේතුඵල ධර්මයකටයි අහු වෙලා තියෙන්නේ කියලා අපි හොඳට මෙනෙහි කරොත් මට අයිතියක් නැහැ කියලා අර එකතු වෙලා හේතු වෙලා තනි හැඟීමක් එනවා පින්නත්. හරිද? මේ භාවනාවෙත් එහෙමයි. තනි හැඟීමක් එනවා ඔක්කොම කියලා. මේ ලෝකේ සම්පූර්ණ එක දැනෙන ගතියකට ගන්න පුළුවන්. මෙහෙම ඉන්න කෙනාට භාවනාවක මේ මොහොත ඇත්තටම අත්දකින්න පුළුවන්. මේකේ ශරීරයේ සිද්ධ වෙන සියලු ක්‍රියාවලීන් මට ඕන හැටියට වෙන්නේ නැහැ. හරිද? මට අයිතියක් නැතුව වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රුධිර සංසරණය මන් දන්නේ නැහැ, හෘද ස්පන්දනය මන් දන්නේ නැහැ, හුස්ම ගැනීම අතහැරීම මම දන්නේ නැහැ,
එතකොට ඇසිපි එහෙලීම මම දන්නේ නැහැ, මොනවත් දන්නේ නැහැ. විටක කසනවා, විටක නලියනවා, විටක දනවා. විටක ඉතින් ඒ ක්‍රියාවලිය මම දන්නේ නැහැ. මොකක්වත් මට අදාළ නැත. ඒ වගේම තමයි අනවශ්‍ය ශබ්ද ඇහෙනවා, අනවශ්‍ය රූප පේනවා, අනවශ්‍ය ගන්ධ, ඒ කියන්නේ ඕන එකයි එපා එකයි ඔක්කොම මෙතෙන්ට එනවා. එතකොට එක වෙලාවක දැනෙනවා මේ මුළු මහත් ක්‍රියාවලියම මගේ කියලා ගන්න බෑ කියලා. මේ මුළු මහත් ක්‍රියාවලියම මගේ කියලා ගන්න බෑ කියලා දැඩි හැඟීමක් අපිට ඇති වෙනවා. අන්න ඒ හැඟීම ජනිත වෙන තුරු මේක කරන්න ඕනේ. එතකොට තමයි අර මිශ්‍රිත වශයෙන් මේකේ හරිත්තතෝ තුච්ඡතෝ ආදි වශයෙන් තියෙන ශුන්‍යතෝ අනත්තතෝ කියලා ඔක්කොම දේවල් වල තියෙන අර්ථය අපිට හොඳට වැටහෙන්නේ. ඒ අර්ථය හොඳට වැටහෙනකන් අපි මොකද කරන්නේ? මේ ක්‍රියාව සිද්ධ කරගෙන යා යුතු තියෙනවා. මේ ක්‍රියාව සිද්ධ කරගෙන යා යුතු තියෙනවා. ඒක තමයි අපේ පැත්තෙන් අපි කරන්නම ඕන දේ. කරන්නම ඕන දේ ඒක. ඉතින් ඒක හින්දා අපි මොකද කරන්නේ? ජීවිතේ ඊටාම නිවැරදි කරගන්න ඔය විදිහට තනි හැඟීමකට ගන්න ඕනේ. ඒ හැඟීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ හැඟීම ප්‍රබල කරගෙන ඒ හැඟීම හැම වෙලෙම මතක් වෙන ස්වභාවයට පත් කරගත්තාම අපි කියනවා ඒක තුල සිහිය පිහිටුවා ගත්තා කියලා. ඊට පස්සේ ඔය ක්‍රියාවලිය අපි පංච උපාදානස්කන්ධය තුලින් දැක්කම පංච උපාදානස්කන්ධයම තියෙන. ඒ කියන්නේ සියුම් තැනකවත් මගේ වශයෙන් ගන්න පුළුවන් දෙයක් මේකේ නිර්මාණය වෙන්නේ නැහැ කියලා පංච උපාදානස්කන්ධයේ වශයෙන් දකිනකොට දකින දවසට අපි කියන අනාත්තානුපස්සනාව කියලා. ඉතින් ඒක හින්දා අනාත්තානුපස්සනාව දක්වාම යන්නට පුළුවන්. ඒක ඒ විදිහට ඉදිරියට ගිහිල්ලා මේක අත්දැකීමක් කොට මේ පහේ ක්‍රියාවලිය අපි තේරුම් ගන්නකොට මේ විදිහමයි කියලා අන්න එදාට අපිට ලෝකයේ ඉක්මවා යන ස්වභාවයකට පත් වෙනවා. සක්කාය දිට්ඨිය අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකින්ද මේ ඇති කරගන්න එක භාවනා වාක්‍යකින් අපිට පුළුවන්කම තියෙන අවශ්‍ය කරන කඩේමට එන්න. ඒකින්ද හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා ඒ විදිහට අපේ චින්තනය සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා අපි හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව නිවසට අරගෙන එන්නට අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්නේ විශේෂයෙන්ම ජයමග රූපහානි කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්. ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු පුංචි හෝ කායික මානසික පීඩාවක් තියෙනවා නම් ඒ සියලු දේ දුරු වෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා. ඒ වගේම ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කරන්නේ කල්යාණ මිත්‍ර දායකත්වයේ ලබා දෙන නැත්නම් ඉතින් ඒ අය වෙනුවෙනුත් අපි ප්‍රාර්ථනා කරමු. ලබා දෙන කල්යාණ මිත්‍ර දානයේ හේතු කරගෙන සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍රයෙකුගේ අතුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඇමරිකාවේ පදිංචි සුජාතා පරමානන්ද මහත්මිය විසින් කියලා. සුජීවත්ව වාසය කරන සරසි පරමානන්ද, සංක පරමානන්ද, රජිත පරමානන්ද හා දිව්‍යා සමරසිංහ ඇතුළු දූ දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නටත් අප නමින් මිය පරලෝකීය මව්පිය සහෝදර සහෝදරියන්ටත් සංසාරගත සියලුම ඥාතීන්ටත් ඔවුන්ගේ සසර ගමන සැපවත් වී උතුම් වූ නිර්වාණය අවබෝධය ලබන්නටත් මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා කියන අරමුණින් තමයි දේශනාවේ දායකත්වය දරන්නේ. වගේම දේශකයන් වහන්සේ අතුළු මහා සංඝරත්නයටද නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් අද දවසේ අපි ප්‍රාර්ථනා කරමු සුජාතා පරමානන්ද මහත්මිය ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න එතුමිය බලාපොරොත්තු වෙන ආකාරයටම ඒ සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරලෝකීය සංසාරගත ඥාතීන් මව්පිය සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.